වස්සාන ධර්ම දේශනා තථාගතයන් වහන්සේගේ ගිහි පැවිදි ශ්‍රාවිකාවන් හැටියට ඒ තථාගතයන් වහන්සේගේ ඒ ජන්මදින සැමරීම සම්බුද්ධත්වයේ පිරිනිවීම සැමරීමට වඩා උන්වහන්සේ අපිට කුමක් වදාළසේක්ද? උන්වහන්සේ අපිට මොකද්ද කරන්න කිව්වේ කියන එක අපි තේරුම් අරන් ඉන්නට ඕනේ. උන්වහන්සේ අපිට කරන්න කිව්ව දේ අපි කරන්නේ නැත්තම් ඔබ හිතන්නේ අපි බුද්ධ ශ්‍රාවකයෝ බවට පත් වෙයිද? උන්වහන්සේ අපිට පවසනවා මහණෙනි මේ දේ කරන්න. මහණෙනි මේ දේවල් කරන්න එපා. උන්වහන්සේ කරන්න කියන දේවල් නොකොට උන්වහන්සේ කරන්න එපා කියන දේවල් කර කර හිටියොත් මොකක් වෙයිද? ඔබම හිතන්න. බුදුරජාන් වහන්සේගේ සමාගමය තුල අපිට සමාජිකත්වය ලැබෙයිද? බුදුරජාන් වහන්සේගේ සමාගමය තුල අපිට සමාජිකත්වය ලැබෙනවා කියන එක අපි හිතන තරම් ලේසි නෑ. තේරෙනවද? අපි කටවචනට කියයි අපි බෞද්ධ. නමුත් පින්නතුනි අපි කටවචනට කිව්වට තථාගතයන් වහන්සේව අපි අනුගමනය කළ යුත්තේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මයෙන්මයි. තථාගතයන් වහන්සේව ඇසුරු කරන්න වෙන ක්‍රමයක් නැහැ. තථාගතයන් වහන්සේව දැක ගන්න වෙන ක්‍රමයක් නැහැ. තථාගතයන් වහන්සේගේ ඒ බුදු කය, ඒ බුදු බඳ සම්බුද්ධත්වය අපිට දැක බලා ගන්න වෙන කිසිදු ක්‍රමයක් නැහැ. ධර්මයේ හැරුණකොට තථාගතයන් වහන්සේගේ රූපකාය එදා කුසිනාරාවේදී අවසන් වුණා. පිරිනිවන් පෑවා. නමුත් තථාගතයන් වහන්සේගේ ධම්මකාය ධර්ම ශරීරය තවමත් 84000ක් පමණ වන ශ්‍රී සද්ධර්මයේ තුල වැඩ සිටිනවා පින්නතුනි. අපි මේ කාරණා තේරුම් ගන්නේ කවද්ද? ඒ බුදුරජාන් වහන්සේගත් ඒ බුදු මග අපි අනුගමනය කරන්නේ කවද්ද? ඒ රහතුන්ගත් ඒ මග අපි ගමන් කරන්නේ කවද්ද? අපි ගැන සංවේදී වෙලා අපි ගැන සංවේග වෙලා කවදාද ආර්ය වූ සීලය ප්‍රගුණ කරගන්නේ? කවදාද ආර්ය වූ සමාධිය ප්‍රගුණ කරගන්නේ? කවදාද ආර්ය වූ ප්‍රඥාව ප්‍රගුණ කරගන්නේ? කවදාද විමුක්තියටපත් වෙන්නේ? කවදාද මගඵල ලබන්නේ? කවදාද සතර අපායෙන් අත් මිදෙන්නේ? කවදාද අමා මහ නිවන සාක්ෂාත් කරන්නේ? වගකීම කා සතුයිද? වගකීම ඔබ සතුයි. වගකීම මා සතුයි. වගකීම තම තමන් සතුයි කියලා අපි ඊ타ත්ම හොඳින් ගැඹුරින් බලවත්ව මතක තබා ගත යුතුමයි පින්වතුනි. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඊශ්‍රායලයේ සේවයෙන් යුතු බී ස්වර්ණලතා මෙනවිය සහ ඇල්ල ඌරන්වල පදිංචි බී චන්ද්‍රලතා බී ඉන්ද්‍රානන්ද බී පියනන්ද ඇතුළු සොයුරු සොයුරියන් විසින් එම පින්වත් පිරිසගේ ප්‍රධාන අරමුණ වන්නේ ඇල්ල ඌරන්වල පදිංචිව සිට 2022 වසරේ මැයි මාස 8 වන දින එනම් මීට මාස 3කට පෙර පරලෝසපත් බේරුවලගේ දයානන්ද මහතාට පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය කැලණියේ අජිත ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං ධම්මං සංඝං
නමස්සාමි උතුම් බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් සතු අනන්ත මහා ගුණයන්ට අප හැම දෙනාගේම ගෞරවාදර වන්දනාව වේවා නමස්කාරය වේවා අනන්ත තෙරුවන් ගුණ ආනුභව බලයෙන් ඔබ සුවපත් වේවා ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි අද මෙම දම් දෙසුමට තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරන්නට යෙදුනේ ඊශ්‍රායලයේ සේවයේ නියුතු බී ස්වර්ණලතා මෙනවිය සහ ඇල්ල ඌරන්වල පදිංචි බී චන්ද්‍රලතා බී ඉන්ද්‍රානන්ද බී පියනන්ද ඇතුළු සොයුරු සොයුරියන් විසින් සදැහැතියන් බලාපොරොත්තු වෙනවා මෙම උත්තම පින්කම සිදු කොට ඇල්ල ඌරන්වල පදිංචිව සිට 2022 මැයි මාස 8 වන දින එනම් මීට මාස 3කට පෙර පරලෝසපත්ව ඇති බේරුවලගේ දයානන්ද මහත්මයාට පුණ්‍යානුමෝදනා කිරීමට තවද ඇල්ල ඌරන්වල පදිංචිව සිට මීට වසර 32කට පෙර පරලෝසපත්ව ඇති බේරුවලගේ ජිනදාස පියාණන්ට පුණ්‍යානුමෝදනා කරන අතර 2005 වසරේ මැයි මාස 21 වන දිනක පරලෝසපත්ව ඇති KW සෝමාවතී මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීමටත් මේ භවයේ වගේම සාංශාරිකව පින් බලාපොරොත්තුවෙන් සිටින නමින් අභාවයටපත් සෑම සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ පින් අනුමෝදන්ව සදා සැනසෙල්ලටපත් වෙත්වා වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව කවදත් ඔබ වෙතට ගෙනෙනු ලැබුවේ පූජනීය මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අනුශාසනාවෙන් සැබෑම බුදුබණ සමාජ විවේචනවලට වඩා ඉදිනදා සමාජයේ සිද්ධ වෙන දේවල් වලට වඩා සැබෑම සම්බුදු පණිවිඩය සැබෑම දහමේ අරුත ඔබ වෙතට සමීප කරලීමට මෙම නාලිකාව ආරම්භයේ සිට මේ දක්වාම කටයුතු සිදු කිරීම ඇත්තෙන්ම ප්‍රශංසනීයයි. ඉතින් අද දවසේදීත් ඔබට ඊ타මාත්ම වටිනා ධර්මකාරණා රාශියක් මෙම හෝරාවක පමණ කාලයේදී ශ්‍රවණය කරන්නට ලැබෙනවා. ඉතින් මම කල්පනා කළා ඊට පෙර ආතුව අපි බණ අහනවා කියන එක දැන් ඉඩ ලැබෙන හැම අවස්ථාවකම සිද්ධ කරන්න මහන්සි ගන්නවා. දානාදී පින්කම් වලට නම් අපි කොහොමත්ම මුල් තැන දෙනවනේ. පෙහෙවස් සමාදන් වෙන්න, සිල් සමාදන් වෙන්නත් අපේ ලොකු උනන්දුවක් තිබෙනවා. නමුත් ඔබ දන්නවද ඔබට අඩුවෙන්ම සිද්ධ වෙන පින, අඩුවෙන්ම සිද්ධ වෙන කුසලය මොකක්ද කියලා? ඒ තමයි ඔබේ හිත තැම්පත් කරගෙන කරන පින. ඔබේ හිත කුසල ආරමුණක එකඟ කරගෙන කරන පින. ඒ තමයි භාවනාමය පින. භාවනාමය කුසලය. ඉතින් අද දම් දෙසුම ආරම්භ කරන්නේ ඔබව භාවනාවක යොදවලා. ඔබ ස්වාමින් වහන්සේගේ උපදෙස් වලට අනුව ඔබේ සිතිවිලි පවත්වන්න ඔබට පුළුවන්. මෙතෙන් සිට ස්වාමින් වහන්සේ සමග සමාධි භාවනාවක් පුහුණු කරන්න, පුරුදු කරන්න. විශේෂයෙන්ම ඔබ මෙම සමාධි භාවනාව ඊ타මාත්ම හොඳින් මතක තබාගෙන දිනයේ ඉඩ ලැබෙන ඕනෑම අවස්ථාවක ඕනෑම තැනක ඔබට මෙම භාවනාව සිද්ධ කරගත්තොත් ඔබට නිරෝගී මනසක්, ශක්ති සම්පන්න මනසක්, අවශ්‍ය තැනදී අවශ්‍ය තීරණ ගන්න පුළුවන් තීරණ බුද්ධියක් ඇති කරගන්නට මෙම සමාධි භාවනාව ඔබට බොහෝ සෙයින්ම ඉවහල් වෙයි, උපකාරී වෙයි. එහෙනම් ඔබ දැන් සුවපහසු ඉරියව්වකින් තැම්පත්ව වාඩි වෙලා දෙනෙත් වසා ගන්න. ඔබට දැන් බාහිර පරිසරයේ තියෙන දේවල් වඩාත්ම පැහැදිලිව ඇහෙන්න පුළුවන්.
යම් යම් කායික අපහසුතා ඇති වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබේ සිතවිලි තුලින්ම ඔබට යම් බලපෑමක් සිද්ධ කරන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් අපි මේ මොහොතට අවධානය යොමු කරමු. ඔබ බලන්න ඔබේ හිත දිහා. ඔබ ඔබේ හිත දිහා බලන්නට ඕනේ ගැඹුරු ලිඳක පතුල දිහා බලන කෙනෙක් වගේ. ඔබේ හදවතට ඔබ එබිකම් කොට බලන්න. ඔබේ හදපත්ල දෙස බලන්න. ඔබේ හදවතේ ඇතුළාන්තයේ මේ මොහොත වෙද්දි පවතින්නේ මොනවද? යම්කිසි නොසන්සුන් බවක්ද? කලබල ස්වභාවයක්ද? එපා වීමක්ද? මානසික කඩාවැටීමක්ද? එහෙම නැත්නම් කලකිරීමක්ද? මේ මොහොත වන විට ඔබේ මනසේ පවතින යම්කිසි හැකිලිච්ච බවක්ද? නිදිමත කම්මැලිකමක් පවතිනවද? හොඳට බලන්න. ඔබේ හිතේ මේ මොහොත වන විට පවතින යම්කිසි ආවේගශීලී බවක්ද? ගැටුණු ස්වභාවයක්ද? දැස් වසාගෙන එකඟ සිතින් ඔබ හොඳට ඔබේ හදවතට ඔබේ සිතිවිලි වලට අවධානය යොමු කරන්න. ඕනෑම මනෝභාවයක්, ඕනෑම සිතිවිලි සමූහයක් ඔබේ හදවතේ මේ මොහොත වන විට පවතින්න පුළුවන්. හිත හරියට උත්පාදකයක් වගේ. හැම තිස්සේම සිතිවිලි නිපදවනවා. දැන් ඔබ හිසින් ඔසවාගෙන සිටින ඔය මානසික බර මොහොතකට බිමින් තියන්න. මොහොතකට බිමින් තියන්න. හිසින් ඔසවාගෙන සිටින බර අපි මොහොතකට බිම තබමු. ඔබ ඔබේ හිතට මෙහෙම කියන්න. ඔව්, මට කලබලයක් නැහැ. මට කලබලයක් නැහැ. ඇත්තෙන්ම මට කිසි කලබලයක් නැහැ. මට කිසි හදිස්සියක් නැහැ. මට කිසි හදිස්සියක් නැහැ. මට කිසි හදිස්සියක් නැහැ. මට මේ මොහොතේ කිසිවක් පාලනය කරන්න ඕනේ නැහැ. මට මේ මොහොතේ කිසිවක් වෙනස් කරන්නට ඕනේ නැහැ. මට මේ මොහොතේ කිසිවකට කිසිවෙකුට අණ දෙන්නට අවශ්‍ය නැහැ. කොටිම මේ දැන් සිදු කරන භාවනා අරමුණ පවා පාලනය කරන්න ඕනේ නැහැ. භාවනා අරමුණ තද කරන්නට ඕනේ නැහැ. භාවනාව සිද්ධ වෙන විදිහට සිද්ධ වෙච්ච දේ. මම ඊටා හොඳින් ඉවසනවා. මම ඊටා හොඳින් ඉවසනවා. මම ඊටා හොඳින් ඉවසනවා. මම ඉවසනවා. මම ඉවසනවා. මම ඉවසනවා. මේ මොහොතේ සිද්ධ වන හැම දෙයක්ම හොඳයි. කිසිවක් වෙනස් කළ යුතු නැහැ. කිසිවක් පාලනය කළ යුතු නැහැ. කිසිවකට කිසිවෙකුට අණ දිය යුතු නැහැ. අවට වටපිටාව හොඳයි. මම මේ මොහොතේ ඉන්න තැන හොඳයි. මම මේ මොහොතේ ඉන්න විදිය හොඳයි. මම මේ දැන් පවත්වන ඉරියව්ව හොඳයි. හිස, උරහිස් දෙක, අත් දෙක, පෙර කය, පසු කය, ඉනෙන් ඉහළ උඩු කය ඊ타ත්ම හොඳින් ඍජුව පවතිනවා. කිසිවක් වෙනස් කළ යුතු නැහැ. අත් දෙක තියෙන තැන තිබ්බදින් අත් දෙකවත් එහා මෙහාට වෙනස් කරන්නට අවශ්‍ය නැහැ. ඉනෙන් යට දෙපා තිබෙන විදිහට තිබ්බදින් දෙපා වෙනස් කළ යුතු නැහැ.
ශරීරය මේ පිහිටා තිබෙන ඉරියව්වේ නිසල්මනේ තිබ්බදෙන් පාලනය කරන්න ඕනේ නෑ. වෙනස් කරන්නට ඕනේ නෑ. තද කරගන්නට ඕනේ නෑ. අනදීමක් අවශ්‍ය නෑ. හැමදේම හොඳින්. සියල්ල හොඳයි. සියල්ල හොඳයි. සියල්ල හොඳයි. හැමදේම හොඳයි. හැමදේම අංග සම්පූර්ණයි. කිසිවක් පාලනය කළ යුතු නැහැ. කිසිවක් වෙනස් කළ යුතු නැහැ. කිසිවක් ප්‍රතික්ෂේප කළ යුතු නැහැ. කිසිවකට අනදිය යුතු නැහැ. හැමදේම හොඳින්. සියල්ල හොඳයි. සියල්ල හොඳයි. සියල්ල හොඳයි. දැන් ඔබේ සිතට ඔබ මෙත් සිතිවිලි ලබා දෙන්න. මෛත්‍රී සිතිවිලි වලින් ඔබේ හදවත පුරවා ගන්න. ගැඹුරින් හුස්මක් ගන්න. ආශ්වාස. හුස්ම පිට කරන්න. ප්‍රශ්වාස. මේ විදිහට ආශ්වාස ප්‍රශ්වාස කියන ආකාරයට 20 වාරයක් විතර ඔබ ආශ්වාස කරන්න ප්‍රශ්වාස කරන්න. ආශ්වාස ප්‍රශ්වාස වාර ඔබ ගණන් කළත් කමක් නැහැ. ආශ්වාස ප්‍රශ්වාස ස්වභාවිකව සිද්ධ වෙද්දී ඔබ ගණන් කිරීම නවත්වන්න. දැන් ඔබට තේරෙනවා අපි අන දුන්නත් අන නොදුන්නත් ස්වභාවයෙන්ම ආශ්වාස ප්‍රශ්වාස සිද්ධ වෙනවා. ඒක ශරීරයට අයිති දෙයක්. ශරීරය හා බැඳී පවතින දෙයක්. ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය. ඔබ මේ අභ්‍යාසය පුරුදු කරන්න, පුහුණු කරන්න. මේ ආකාරයට කුසල අරමුණ තුළ ඔබේ හිත එකඟ වෙද්දී දැන් ඔබට පුළුවන් බුදු ගුණ හිතන්න. එහෙම නැත්නම් ධර්මයේ ගුණ හිතන්න. එහෙම නැත්නම් අතීතයේ වැඩ සිටි සරියුත් මුගලන් මහා කස්සප අනුරුද්ධ ආනන්ද ආදී පරමෝත්තම නික්ලේශී රහතන් වහන්සේලා ගැන හිතන්න. උත්තම ශ්‍රාවක මහා සංඝරත්නය ගැන හිතන්න. එහෙම නැත්නම් මේ එකඟ සිතින් ඔබට පුළුවන් ඔබට සහ ඔබ අවට සිටින අයට ලෝකේ පුරා විහිද විසිර සිටින හිතවත් මැදහත් අහිතවත් සෑම සිළු දෙනා අරමුණු කරගෙන මෙත් සිත පතුරවා හරින්න. ඔබ මෙම අභ්‍යාසය පුරුදු කරන්න, පුහුණු කරන්න. කුසල සිතින් එකඟ සිතින් බොහෝ පින් සිද්ධ වෙනවා. බොහෝ කුසල් රැස් වෙනවා. සමාධිය තුල ඔබ ලබන ඒ සතුට, ඒ සැපය, ඒ සැනසීම ලෝතුරු සැපයක් බවට පත් වෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අත්විඳි සැපය. පසේ බුදුරජාණන් වහන්සේලා අත්විඳි සැපය. මහා රහතන් වහන්සේලා අත්විඳි සැපය. උත්තම ශ්‍රාවකයන් ශ්‍රාවිකාවන් අත්විඳි සැපය ඔබටත් අත්දකින්නට පුළුවන්. ඔබ ඒ කුසලයට හුරු වෙන්න, යොමු වෙන්න, පුරුදු වෙන්න, පුහුණු වෙන්න. ඔබ හැම දිනාටම මෙම කුසල් සිත් උපදවා ගැනීම, සමාධි භාවනාවට උපදෙස් ලබාගෙන සුළු කාල වේලාවක් හෝ පින් රැස් කර ගැනීම, ප්‍රඥාව උපදවා ගැනීම පිණිසම හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. සදහවතුනි, අද මම කල්පනා කළා ඔබට කියලා දෙන්නට ඔබේ ජීවිතයට වැදගත්ම අවශ්‍යම වන ධර්මකාරණා කිහිපයක්. මෙම දේශනාවට මා විසින් පාදක කරගත්තේ සංයුක්ත නිකායේ සතිපට්ඨාන සංයුක්තයට අයත්
අම්බපාලී කියන දහම් වර්ගයේ ගිලාන සූත්‍රය. මෙතනදී මේ ගිලාන නමින් මේ සූත්‍රය හඳුන්වා තිබෙන්නේ බුදුරජාන් වහන්සේ ගිලන් වෙච්ච වෙලාවක දේශනා කොට වදාළ දේශනාවක් නිසා. මේ සූත්‍රවලට මේ නම් තමයි තිබෙන්නට ඕනේ කියලා තීරණය කළේ ධර්ම සංගායනා කරපු රහතන් වහන්සේලා විසින්. ඒ කාලේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වන උතුම් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ විශාලා මහනුවර බේලුව කියන ගමේ. ඔබ දන්නවා විශාලා මහනුවර තමයි තුන් බිය ඇති උනේ. දුර්භික්ෂ බිය, රෝග බිය, අමනුෂ්‍ය බිය කියන තුන් බිය ඇති වෙච්ච ප්‍රදේශය විශාලා මහනුවර. විශාලා මහනුවරදී තමයි රතන සූත්‍ර දේශනාව පළමු වරට මේ විශ්වයට බෙදා හැරියේ, මුදා හැරියේ. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ ජීවිතයේ අවසාන කාලෙ වෙද්දී උන්වහන්සේ අනුපිළිවෙලින් කුසිනාරාවේ පිරිනිවෙන පින්බිම වෙත පැමිණෙද්දී අවසාන වරට උන්වහන්සේ විශාලා මහනුවර ඇසුරු කරපු සමය බේලුව ගම. එහිදී භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලව අමතනවා. පින්නතුනි මේ සිද්ධිය සිද්ධ වෙන්න පෙර භාග්‍යතුන් වහන්සේ විශාලා මහනුවර චාපාල කියන චෛත්‍ය ස්ථානයේදී පිරිනිවන් පාන්නට අදිෂ්ඨාන කරගත්තා. ආයු සංස්කාර අත්හැරියා. ඊතෝ තින්නං මාසානං අච්චයේන තථාගතෝ පරිනිබ්බායිස්සති. මාරයා භාග්‍යතුන් වහන්සේට ආරාධනා කළා. ස්වාමීනි දැන් ශාසනයේ ශක්තිමත්. දැන් ශාසනයේ පරිපූර්ණයි. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට ගිහි පැවිදි දෙපිරිසට දැන් මේ ශාසනය පවත්වාගෙන යාමේ ශක්තිය තිබෙනවා. භාග්‍යතුන් වහන්සේ දැන් පිරිනිවෙන්න. එතකොට භාග්‍යතුන් වහන්සේ මාරයාගේ ආරාධනාව පිළිගත්තා. මෙතෙන් සිට මාස 3ක් ගිය තැන තථාගතයන් වහන්සේගේ පිරිනිවීම සිදුවන්නේය කියලා. ඉතින් ඒ විදිහට තථාගතයන් වහන්සේ පිරිනිවීමට අදිටන් කරගෙන ගාථාවක් උදානයක් ප්‍රකාශ කළා. ඒ ගාථාව ඒ උදානය තමයි තුලම් තුලංච සම්භවං භව සංඛාර මවස්ස ජීමුනි අජ්ජත්තරතෝ සමාහිතෝ අභින්දි කවච මිවත්ත සම්භවන්ති. කුඩා වූද මහා වූද සියලු සංස්කාරක ධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් අත්හැර දමන ලදී. යුද වැදී නිමාවට පත්ව තමන්ගේ ക്ഷേම භූමිය කරා පැමිණි යුද සෙබලෙක් තමන්ගේ යුද ලෝහමය ඇඳුම තම සිරුරෙන් ගලවා අයින් කරන්නේ යම්සේද තථාගතයන් වහන්සේත් සියලු ආයු සංස්කාරයෝ අත්හැර දමන ලදී. ඒ වෙලාවේදී පින්නතුනි ලෝකය ගිගුම් දුන්නා. මේ මහ පොළොව හෙල්ලුම් කෑවා. හැයි බුදු කෙනෙක් තව මාස 3කින් සදහටම මේ විශ්වයෙන් සමුගන්නවා. එතකොට ඒක මහ පොළොවට දැනෙනවා. මොකද මේ බුදු ගුණ කියන එක දෙවියන්, බඹුන්, මරුන්, ශ්‍රමණ බ්‍රහ්මණයන් සහිත ලෝකයට වඩා දැනෙන්නේ මහ පොළොවට. මේ මහී කාන්තාව නම් වූ මහා පෘථුවිය, මේ මහා පොළොව දන්නවා මේ මහා පුරුෂයා එකම එක අරමුණක් වෙනුවෙන් කරපු මහානීය කැපකිරීම, විඳ දුක්, අත්දැක කරදර, පීඩා, විපත්, උන්වහන්සේ වෙත පැමිණි අභියෝග මේ මහ පොළොව ඉතාමත්ම හොඳින් දන්නවා. එතකොට මේ දුක, මේ සංවේගය මහ පොළොවට දරා ගන්න බෑ. මහ පොළොව ගිගුම් දුන්නා. මහ පොළොව කම්පා වුණා. ඒ වෙලාවේදී ආනන්ද තෙරුන් වහන්සේ තථාගතයන් වහන්සේට ටිකක් නොදුරින්
රුක් සෙවණක භාවනාවෙන් වැඩ සිටියා. ආනන්දයන් වහන්සේ භාවනාවෙන් වැඩ සිටිනකොට ඒ රුක්ෂයේ කොළ හැලෙන්න පටන් ගත්තා. අමුතු හුළඟක් හැමුවා. වැහි පොද දෙක තුන වැටුණා. පොළව ගිගුම් දුන්නා. ආනන්ද හාමුදුරුව භාවනාව අවසන් කරලා ඊටාම ඉක්මනින් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට පවසනවා, ස්වාමීනි, පොළව ගිගුම් දුන්නා. මොකද්ද ස්වාමීනි සිද්ධ වුණේ කියලා ඇහුවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ පැවසුවා, ආනන්ද, තථාගතයාණෝ ආයු සංස්කාර අත්හැර දමන ලදී. මෙතනින් මාස 3ක් ගිය තැන ආනන්ද තථාගතයාණෝ පිරිනිවන් පානසේක. දැන් මේ ප්‍රකාශය බුදුරජාන් වහන්සේ විසින් සිද්ධ කරද්දී ආනන්ද හාමුදුරුවන්ට දරා ගන්න බැරි වුණා. අනේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ තව මාස 3ක් ජීවත් වෙන්නේ. තව මාස 3කින් තථාගතයන් වහන්සේ අපි හැමදෙනාවම දාලා යනවා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුව ඇවටිලි කළා, ස්වාමීනි, තව බොහෝ කාලයක්, කල්ප කාලයක් වැඩ සිටින සේක්වා කියලා. තථාගතයන් වහන්සේ පැවසූ, ආනන්ද, වමනේ දාපු දෙයක් ආපහු ගිලින්නේ නෑ වගේ තථාගතයන් වහන්සේ අත්හැරපු දෙයක් ආපහු Tamanගේ බවට පත් කරගන්නේ නැහැ. තථාගතයාණෝ ආයු සංස්කාර අත්හැර දමන ලදී. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර බේලුව ගමේ වැඩ සිටිද්දී සියලු භික්ෂූන් වහන්සේලාට පැමිණෙන්නට කියලා පණිවිඩයක් යවුවා. සියලුම භික්ෂූන් වහන්සේලා රැස් වුණා. විමුක්තිකාමීන්ගේ යුගයක්, රහතුන්ගේ යුගයක්, මගපලලාභීන්ගේ යුගයක්, හැමතැනම හැමදෙනාම භාවනා කරන යුගයක්, සංසිඳිච්ච යුගයක්, සිල්වතුන්ගේ යුගයක්, ගුණවතුන්ගේ යුගයක්, මහා මිනිස්කම් උද්දීපනයේ වෙච්ච මහා යුගය තමයි බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි ඒ යුගය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ පවසනවා, මහණෙනි, ඔබ විශාලා මහනුවර හාත්පස යම්සේ යහළුවන් සිටින තැන් වෙයිද, යම්සේ දැකපුරුදු යහළුවන් සිටින තැන් වෙයිද, යම්සේ ඔබ සමග බලවත්ව දහම් ඇසුර පවත්වන යහළුවන් සිටින තැන් වෙයිද, මහණෙනි, ඒ තැන්වල නුඹලා වස්සාන සමය ගත කරන්න. ඒ කියන්නේ මේ වගේ සමයක්. ඒ තැන්වල නුඹලා වස් වාසය කරන්න. මම මෙහිම බේලුව ගමෙහිම වස් වාසය කරන්නෙමි කියලා භික්ෂුන් වහන්සේලාව දැනුවත් කළා. එහිමයි ස්වාමීනි කියලා ඒ භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නා. විශාලා මහනුවර හාත්පස තම තමන් දන්න හිතවත් කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලා සිටින තැන්වල පහසුවෙන් දාන ටික සිව්පසේ ලැබෙන තැන්වල ස්වාමින් වහන්සේලා වස් සමාදන් වුණා. භාග්‍යවතුන් වහන්සේ බේලුව ගමෙහිම වස් සමාදන් වුණා. භාග්‍යවතුන් වහන්සේගේ අවසාන වස්සාන සමය මේ විදිහට මේ සිද්ධ වෙන්නේ. අන්තිම වස්සාන සමය. මේ කාලෙ වෙද්දී භාග්‍යවතුන් වහන්සේ බේලුව ගමේ වස් වාසය කරමින් වැඩ වාසය කරද්දී උන්වහන්සේ ගොඩාක් ගිලන් වුණා. බලවත්ව ගිලන් වුණා. උන්වහන්සේට දරුණු ආබාධ හටගත්තා. මාරාන්තික කායික වේදනා ඉපදුනා. උන්වහන්සේ ඒ මාරාන්තික බලවත් දරුණු වේදනා ඊ타ත්ම මනා සිහියෙන් නුවණින් යුක්තව ඉවසා දරා වැඩ සිටිනවා. භාග්‍යවතුන් වහන්සේට ඒ දුක් වේදනා මැදින්, ඒ කායික පීඩාවන් මැදින්, මාරාන්තික බලවත් වේදනා මැදින් උන්වහන්සේට මෙහෙම සිටිවිල්ලක් ඇති වුණා. තථාගතයන් වහන්සේ වන මම උපස්ථායකයන් නොමතා භික්ෂු සංඝයාට නොදන්වා පිරිනිවන් පෑම සුදුසු දෙයක් නෙවෙයි. ඒක බුදුවරුන්ගේ සිරිත නොවේ. එම නිසා මම මේ ආබාධයේ වීරියෙන්ම යටපත් කොට ජීවිත සංස්කාර අදිටන් කොට වාසය කරනවා නම් මේක ගොඩක් යහපත් කියලා
භාග්‍යවතුන් වහන්සේ ආයුෂ සංස්කාර අදිෂ්ඨාන කරගත්තා. සියලු දුක් වේදනා, මාරාන්තික බලවත් වේදනා ඉවසා දරාගෙන වැඩ සිටියා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ඒ ආබාධය වීරියෙන් යටපත් කොට ජීවිත සංස්කාර අදිටන් කොට වාසය කරද්දී තථාගතයන් වහන්සේ තුල තිබ්බ ඒ දුක් වේදනා සංසිඳී ගියා. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ගිලන් බවින් නැගිට වැඩිකල් නොගොස් විහාරයේ පසුපස සෙවණැල්ලෙහි පනවන ලද ආසනයෙහි වැඩ ඉන්නවා. දුක් වේදනා ඉවසා දරා ආයු සංස්කාර අදිටන් කොට බලවත් කුසල මනසිකාරය තුල ඉන්න තථාගතයන් වහන්සේගේ දුක් වේදනා සංසිඳුණා. උන්වහන්සේ හවස් කාලේ විහාරය එපිට ඇති විහාර සෙවණැල්ලේ පනවා ඇති ආසනයේ වැඩ සිටිනසේක. මේ ආකාරයට භාග්‍යතුන් වහන්සේ විවේකීව විහාර සෙවණැල්ලෙහි වැඩ සිටිද්දී ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ සමීපයට පැමිණියා. පැමිණ භාග්‍යතුන් වහන්සේට ආදර ගෞරවයෙන් වන්දනා කොට එකත් පස්ව හිඳ මේ විදිහට පවසනවා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේට දැන් ඉවසිය හැකි බව මට පෙනෙනවා. ස්වාමීනි, දැන් භාග්‍යතුන් වහන්සේට දාණය ගිලන්පස වළඳන්නට පුළුවන් බව මට පෙනෙනවා. ඒත් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ගිලන් බව හේතුවෙන් මගේ ශරීරය පණ නැති වෙලා ගියා ස්වාමීනි. මගේ ශරීරය මට මහා බරක් වගේ දැනුණා. ස්වාමීනි, මගේ දැස් නිලංකාර වෙලා ගියා. වටපිටාවේ තියෙන දේවලුත් මට පැහැදිලිව පෙනුනේ නැහැ. තථාගතයන් වහන්සේ ගිලන් බව නිසා මම ගොඩාක් මානසිකව දුකට පීඩාවට පත් වුණා ස්වාමීනි. කොටිම ස්වාමීනි, මට සතිපට්ඨානයට හිත ගන්නවා කියන එක දුෂ්කර වුණා. ධර්මකාරණා පවා මට වැටහෙන්නේ නැතිව ගියා. ස්වාමීනි, එතකොට මට මෙන්න මේ අදහස ඇති වුණා. භාග්‍යතුන් වහන්සේ දැන්මම පිරිනිවන් පාන එකක් නැහැ. භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයාට තවමත් අවවාද කරයි. තවමත් අනුශාසනා කරයි. ස්වාමීනි, මම මෙහෙම හිතලා තමයි ටිකක් හරි මගේ හිත හදාගත්තේ. ඒ කියන්නේ පින්නතුනි, මේ ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට පුරා අවුරුදු 25ක් අඛණ්ඩව දිගු කාලයක් උපස්ථාන කළ එකම එක භික්ෂුව. අග්‍රුපස්ථායක තනතුර ලැබුණානේ. එතකොට මුල් අවුරුදු 20 තුල තථාගතයන් වහන්සේට ස්ථිර උපස්ථායකයෙක් හිටියේ නැහැ. නමුත් තථාගතයන් වහන්සේට අවුරුදු 55 පමණ වෙද්දී තමයි ආනන්ද හාමුදුරුවෝ භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරන්නට ස්ථිරවම බාරගත්තේ. ඊට පස්සේ එදා සිට පිරිනිවන් පාන මොහොත දක්වාම ආනන්ද හාමුදුරුවෝ භාග්‍යතුන් වහන්සේගේ සෙවණැල්ල වගේ පසුපසින් ඉඳලා මහා උපස්ථානයක් කළා. ආනන්ද හාමුදුරුවෝ පස්සේ කාලක පවසනවා, මම පුරා අවුරුදු 25ක් තථාගතයන් වහන්සේට, මාගේ ශාස්ත්‍රුන් වහන්සේට ගෞරවයෙන් මම උපස්ථාන කළ බව දනිමි. තථාගතයන් වහන්සේට උපස්ථාන කළ මට තථාගතයන් වහන්සේ ගැන සිතිවිලි මාත්‍රයකින්වත් අපැහැදීමක් ඇති වෙලා නැහැ. තථාගතයන් වහන්සේ සමීපේ ඉන්න මට රාග සිතිවිලි ඇති වෙලා නැහැ. ද්වේෂ සිතිවිලි ඇති වෙලා නැහැ. අවිද්‍යා සිතිවිලි ඇති වෙලා නැහැ. ආශ්චර්යයක්. මේක පුදුමයක් කියනවා. මම තථාගතයන් වහන්සේට මෛත්‍රී ක්‍රියාවන්ගෙන්, මෛත්‍රී වදන් වලින්, මෛත්‍රී සිතිවිලි වලින් උපස්ථාන කළ බව මම දනිමි. එතකොට බලන්න කොහොම ගෞරවයක්ද. මේ වෙද්දී ආනන්ද තෙරුන් වහන්සේ අරහත්ත්වයට පත් වෙලා හිටියෙත් නෑ. සෝතාපන්න මාර්ගඵලයට විතරයි පත් වෙලා හිටියේ. නමුත් රහතන් වහන්සේ කෙනෙකුගේ වගේ හිත පවත්වලා තිබෙනවා. එවැනි ශ්‍රාවකයෝ බුද්ධ ශාසනයටම එක්කෙනයි. ආයි මෛත්‍රී බුද්ධ ශාසනය තමයි ආනන්ද තෙරුන් වහන්සේ වගේ භික්ෂුවක් පහළ වෙන්නේ. ඉතින් මෙවැනි අසිරිමත් ශාසනයක් තමයි බුද්ධ ශාසනයක් කියලා කියන්නේ. ඉතින්
භාග්‍යවතුන් වහන්සේගේ වියෝව සමුගැනීම පිරිනිවීම වඩාත්ම දැනුනේ, බලවත්ව දැනුනේ ආනන්ද හාමුදුරුවන්ට. ඒක ස්වභාවිකයිනේ පින්නතුනි. අපි පවා කෙනෙක්ට ඇඟැලුම්කම් පාමින් සෙනෙහසින් ආදරයෙන් ගෞරවයෙන් ළඟ වැටිලා ඉද්දි එහෙම කෙනෙක් ජීවිතයෙන් සමුගන්නවා කියලා අපිට දැනෙද්දි ඒකේ තියෙන බරපතලකම් වැඩිපුරම දැනෙන්නේ ඈත ඉන්න අයට නෙමෙයි, දුර ඉන්න අයට නෙමෙයි, ඉඳලා හිටලා මුණ ගැහෙන අයට නෙමෙයි. සමීපවම ලෙන්ගතුව ඉන්න අයටනේ. ඒක ඔබට මන්ට පවා ਸਰව සාධාරණයිනේ. භාග්‍යවතුන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට පවසනවා, ආනන්ද ඔබ පවසනවා තව තවත් තථාගතයන් වහන්සේ භික්ෂු සංඝයාට අවවාද කරයි, අනුශාසනා කරයි, දහම් කතාව කරයි කියලා. ආනන්ද දැන් භික්ෂු සංඝයා මගෙන් කුමක් අපේක්ෂා කරන්නද? ආනන්දේනි මම මේ ප්‍රජාවට, මේ පිරිසට දහම් කතාව පවසද්දී, ධර්මයේ දන් දෙද්දී මම ගුරුවරයාගේ මිටේ කියලා ගුරු මුස්ටි තියාගත්තේ නැහැ. මම මෙන්න මේ කාරණා මගේ රහසක් හැටියට තියාගන්නවා. මම මෙලවින් සමුගන්න වෙලාවේ මේක අත්හරිනවා. නත්ථානන්ද තථාගතස්ස ධම්මේසු ආචාර්ය මුට්ටි. ආනන්ද තථාගතයන් වහන්සේ තුල ආචාර්ය මුට්ටි, ගුරු මුෂ්ටි කියලා දෙයක් නැහැ. ආනන්ද තථාගතයාණෝ මේ ධර්මයේ තුල ඇතුළත පිටත කියලා හංගා නොගෙන විමුක්තිය පිණිස දේශනා කළ යුතු සියලු දහම් කාරණා ඔබ වෙත පවස අවසන්. ආනන්ද තථාගතයන් වහන්සේට මේ වගේ අදහසක් නැහැ. මම තව දුරටත් භික්ෂු සංඝයා ඇසුරු කරන්න ඕනේ. මම තවදුරටත් භික්ෂුන් වහන්සේලාට අවවාද කරන්න ඕනේ, අනුශාසනා කරන්න ඕනේ. භික්ෂුන් වහන්සේලාද මාව පතාගෙන මගේ පස්සෙන් එන්න ඕනේ. ආනන්දේනි මේ විදිහේ සිටිවිල්ලක් තථාගතයන් වහන්සේට නැහැ. ආනන්ද ඇතැම් කෙනෙකුට මේ වගේ සිටිවිල්ලක් ඇති වෙන්න පුළුවන්. මම භික්ෂු සංඝයා පරිහරණය කරන්න ඕනේ. භික්ෂු සංඝයා වහන්සේත් මා උදෙසාම පවතින්න ඕනේ කියලා. ආනන්දේනි ඒ වගේ කෙනෙක් නම් භික්ෂු සංඝයා ආරම්භය කිසිවක් ගෙන හැරපානු ඇත. ඒ කියන්නේ අර හංගගත්ත දේ හෙළිදරව් කරන්න පුළුවන් එහෙම කෙනෙක් නම්. නමුත් ආනන්ද තථාගතයන් තුල මෙබඳු අදහසක් නැත්තේය. එනම් මම භික්ෂු සංඝයා පරිහරණය කරන්නෙමි කියා හෝ භික්ෂු සංඝයා මා උදෙසා තවදුරටත් සිටිය යුතුයි කියා හෝ තථාගතයන් වහන්සේට එවැනි සිටිවිලි මාත්‍රයක්වත් නැත. එසේ ඇති කල්හි කුමක් හේයින් ආනන්දේනි තථාගත තෙමි භික්ෂු සංඝයා ආරම්භය කිසිවක් ගෙන හැරපාන්නේද? මම මීට පෙරම නුඹලාට විමුක්තිය පිණිස සියලු දහම් පවසා තිබෙද්දී තව තවත් මම ධර්ම කතාවෙන් නුඹලාට කුමක් පවසන්නද? මම හැම දෙයක්ම නුඹලාට ප්‍රදානය කොට අවසන්. බලන්නකො නිකලස් බව බලාපොරොත්තු තියාගන්න කෙනා නේද? අන්තිම කැමැති පත්‍රය හරි තියාගන්නවා. හරිද? නමුත් මේ හිම එකක් නැහැ. නිකලස් බව කියන එක මේකෙන් අපි තේරුම් ගන්න ඕනේ. තේරෙනවද? නිකලස් බව කියන එක අපි මේ දේවල් තුලින් තේරුම් ගත්තේ නැත්නම් අපි වෙන මොකෙන් තේරුම් ගන්නද? අපි ඒ தත්ත්වෙටපත් වෙලත් නැත්නම් සම්බුදුවරුන්ගේ රහතුන්ගේ නිකලස් බව අපි කොහොම තේරුම් ගන්නද? ආනන්දේනි දැන් තථාගතයාණෝ ගොඩාක් දි รา පත් වෙලා වයෝ වෘද්ධ වෙලා වැඩිමහලු බවට පත් වෙලා පිළිවෙලින් මහල්ලෙක් බවට පත් වෙලා ආනන්ද දැන් තථාගතයන් වහන්සේට අවුරුදු 80යි. පින්නතුනි මේකත් විශේෂ ප්‍රකාශයක්. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ සිද්ධාර්ථ බෝසත් උත්තමයා හැටියට ඉපදුනේ ලුම්බිනී සාල වනයේ. උන්වහන්සේ වසර 29ක් ගිහි ගෙදර කාමභෝගී ජීවිතයක් ගත කළා. වයස අවුරුදු 29 දී ගිහි ගෙදරින් රාජමාලිගා අතහැර අබිනික්මන් කළා. වයස අවුරුදු 35 දී ලෞතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. වෙසක් පුන් පොහෝදා සම්බුද්ධත්වයට පත් වෙච්ච බුදුරජාණෝ ඇසළ පුන් පොහෝ දවසක තමයි
පළමු දම් දෙසුම ලෝකයට මුදා හැරියේ. ඉන් අනතුරුව භාග්‍යතුන් වහන්සේගේ ජීවිතයේ සුවිශේෂී සිද්ධි තමයි හැම එකක්ම. සියලුම සිදුවීම් අතිවිශේෂයි. උන්වහන්සේට මේ වෙද්දී වයස අවුරුදු 80ක් බව උන්වහන්සේ ප්‍රකාශ කළානේ. ඒතකොට බලන්න ඒ අතර කාලය තුළ උන්වහන්සේ කිසිම දවසක ගිහි ගෙදරින් නික්මුනේ වයස අවුරුදු 29 දී. සම්බුදු වුණේ අවුරුදු 35 දී. පිරිනිවන් පාන්නේ අවුරුදු 80 දී. එතකොට උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ගත කරපු කාල සමය අවුරුදු 45ක්. ගිහි ගෙදරින් නික්මිච්ච දවසේ ඉඳලා උන්වහන්සේගේ ඒ විමුක්තියට කැප වෙච්ච කාලය අවුරුදු 51ක්. මේ අවුරුදු 51ක කාලයේ පුරාවට තථාගතයන් වහන්සේ කවදාවත් අවුරුදු සමරලා නැහැ. උපන් දින සමරලා නැහැ. සංවත්සර සමරලා නැහැ. කෙලෙස් සහිත කිසිදු ක්‍රියාවක යෙදිලා නැහැ. හරි පුදුමයි. හරිම පුදුමයි. මහණෙනි දැන් මම ගිහි ගෙදරින් ඇවිල්ලා මෙච්චර කල් වෙනවා. මේක අපි සමරන්න ඕනේ. මහණෙනි මම බුදු වුණේ බුද්ධ ගයාවේ. උරුවේලාවේ. දැන් මම මේ බුද්ධත්වයේ සමරන්න ඕනේ. මහණෙනි මම පළමු දම් දෙසුම පැවැත්වුවේ බර්ණැස් ඉසිපතන මිගදායේ. දැන් පළමු දම් දෙසුම ලෝකයට මුදා හැරලා මෙච්චර කාලයක් ගත වුණා. දැන් අපි මේක සමරන්න ඕනේ. බුදුරජාණන්සේ කවදාවත් තමන් වහන්සේගේ ජන්මදිනය සැමරුවේ නැහැ. ඒ කියන්නේ ඒක අපි සමරනවා කියන එක වරදක් කියන එක නෙමෙයි කියන්නේ. ඒ වගේ ලඝු දෙයක්වත් බුදුරජාන් වහන්සේ සිද්ධ කරලා නැහැ. එහෙනම් අපිත් කරන්න ඕනේ තථාගතයන් වහන්සේගේ ගිහි පැවිදි ශ්‍රාවිකාවන් හැටියට ඒ තථාගතයන් වහන්සේගේ ඒ ජන්මදින සැමරීම සම්බුද්ධත්වයේ පිරිනිවීම සැමරීමට වඩා උන්වහන්සේ අපිට කුමක් වදාළසේක්ද? උන්වහන්සේ අපිට මොකද්ද කරන්න කිව්වේ කියන එක අපි තේරුම් අරන් ඉන්නට ඕනේ. උන්වහන්සේ අපිට කරන්න කිව්ව දේ අපි කරන්නේ නැත්තම් ඔබ හිතන්නේ අපි බුද්ධ ශ්‍රාවකයෝ බවට පත් වෙයිද? උන්වහන්සේ අපිට පවසනවා මහණෙනි මේ දේ කරන්න. මහණෙනි මේ දේවල් කරන්න එපා. උන්වහන්සේ කරන්න කියන දේවල් නොකොට උන්වහන්සේ කරන්න එපා කියන දේවල් කර කර හිටියොත් මොකක් වෙයිද? ඔබම හිතන්න. බුදුරජාන් වහන්සේගේ සමාගමය තුල අපිට සමාජිකත්වය ලැබෙයිද? බුදුරජාන් වහන්සේගේ සමාගමය තුල අපිට සමාජිකත්වය ලැබෙනවා කියන එක අපි හිතන තරම් ලේසි නෑ. තේරෙනවද? අපි කටවචනට කියයි අපි බෞද්ධ. නමුත් පින්නතුනි අපි කටවචනට කිව්වට තථාගතයන් වහන්සේව අපි අනුගමනය කළ යුත්තේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මයෙන්මයි. තථාගතයන් වහන්සේව ඇසුරු කරන්න වෙන ක්‍රමයක් නැහැ. තථාගතයන් වහන්සේව දැක ගන්න වෙන ක්‍රමයක් නැහැ. තථාගතයන් වහන්සේගේ ඒ බුදු කය, ඒ බුදු බඳ සම්බුද්ධත්වයේ අපිට දැක බලා ගන්න වෙන කිසිදු ක්‍රමයක් නැහැ. ධර්මයේ හැරුණකොට තථාගතයන් වහන්සේගේ රූපකාය එදා කුසිනාරාවේදී අවසන් වුණා. පිරිනිවන් පෑවා. නමුත් තථාගතයන් වහන්සේගේ ධම්මකාය ධර්ම ශරීරය තවමත් 84000ක් පමණ වන ශ්‍රී සද්ධර්මයේ තුල වැඩ සිටිනවා පින්නතුනි. අපි මේ කාරණා තේරුම් ගන්නේ කවද්ද? ඒ බුදුරජාන් වහන්සේගත් ඒ බුදු මඟ අපි අනුගමනය කරන්නේ කවද්ද? ඒ රහතුන්ගත් ඒ මඟ අපි ගමන් කරන්නේ කවද්ද? අපි ගැන සංවේදී වෙලා අපි ගැන සංවේග වෙලා කවදාද ආර්ය වූ සීලය ප්‍රගුණ කරගන්නේ? කවදාද ආර්ය වූ සමාධිය ප්‍රගුණ කරගන්නේ? කවදාද ආර්ය වූ ප්‍රඥාව ප්‍රගුණ කරගන්නේ? කවදාද විමුක්තියටපත් වෙන්නේ? කවදාද මඟඵල ලබන්නේ? කවදාද සතර අපායෙන් අත් මිදෙන්නේ? කවදාද අමා මහ නිවන සාක්ෂාත් කරන්නේ? වගකීම කා සතුයිද? වගකීම ඔබ සතුයි. වගකීම මා සතුයි. වගකීම තම තමන් සතුයි කියලා අපි ඊ타ත්ම හොඳින් ගැඹුරින් බලවත්ව මතක තබාගත යුතුමයි පින්වතුනි. තථාගතයන් වහන්සේ පවසනවා ආනන්ද දැන් තථාගතයන් වහන්සේගේ සිරුර දිරාපු කරත්තයක් වගේ. ආනන්ද දිරාපු කරත්තයක් උණපතුරු බැඳලා පිලිසකර කරලා යම්සේ නඩත්තු කරනවාද යම්සේ පවත්වනවාද
අන්න ඒ විදිහමයි ආනන්ද තථාගතයන් වහන්සේගේ මේ බුදු බඳ බුදු සිරුර උණපතුරු බැඳීමෙන් කළ පිලිසකරෙන් යැපෙන කරත්තයක් වගේ කිව්වා. සේයතාපි ආනන්ද ජජ්ජර සකටං තථාගතෝ ශරීරේ. දිරාපු හෙල්ලෙන උණපතුරු වලින් පතුරු බැඳලා යන්තම් පවත්වාගෙන යන කරත්තයක් වගේ කිව්වා තථාගත ශරීරය. හිතාගන්න කොන්නාසෙතර කොච්චර ගිලන් වෙන්න ඇද්ද? දැන් අපි නම් ආහාරවල ප්‍රෝටීන් හොයනවා, කැලරි හොයනවා, යකඩ හොයනවා, මල්ටි විටමින් එක හොයනවා. අපි පැවැත්මට කරුණු කාරණා එකතු කර ගන්නවා විනාශ වෙලා යන ශරීරයක්. මරණයෙන් විනාශ වෙලා යන යලි උපතක් ලැබෙන ශරීරයක් අපි නඩත්තු කරන්නට ලොකු යුද්ධයක පැටලිලා ඉන්නවා. නමුත් තථාගතයන් වහන්සේට මොකවත් නැහැ. ප්‍රෝටීන්, යකඩ, කැල්සියම්, කැලරි නේද? ඒ මොකවත් හිතුවේ නැහැ. සමස්ත ජීවිතයම විමුක්තියටම කැප කළා. රාජමාලිගාවල, සිටු මන්දිරවල මහා දානපතියන්ගේ දාන උන්වහන්සේ වැළඳුවා. ඒ ගිලන්පස වැළඳුවා. හැබැයි දුගී මගී යාචකයන්ගේ එදා වේලවත් පරිමහ ගන්න බැරි අයගේ දානෙත් උන්වහන්සේ පිළිගත්තා. ඇතැම් විට උන්වහන්සේට ඒ වගේ දානයක් දුන්නාම ඒ දවසට මේ දානෙ විතරයි. අද නම් හරියට දානෙ ටික වැටුන්නේ නැහැ. අද නම් නිකන් මේ ශරීරය ටිකක් වෙවුලනවා වගේ. අද වැළඳුවේ රොඩ්ඩක්. අද හරියට පෝෂණේ නැහැ. විටමින් නැහැ. කැලරි නැහැ. යකඩ නැහැ. මොකවත් නැහැ. ආනන්ද තවත් කොහෙන් හරි දාන ටිකක් ගෙනාවන මේ රොඩු අනුභව කරලා ඉන්න පුළුවන් ඈ. කෙලෙස් සහිත කෙනා ආහාර වෙනුවෙන්ම කැප වෙද්දි, ආහාර වෙනුවෙන්ම මහන්සි වෙද්දි, ආහාර වෙනුවෙන්ම නැහෙද්දි, ආහාර වෙනුවෙන්ම තම ජීවිතය පීඩාවෙන් පවත්වද්දී තථාගතයන් වහන්සේ සියලු දුකින් අත්මිදී අවසන් සිරුර දරනවා. අවසාන දින කීපය, අවසාන සති කීපය තථාගතයන් වහන්සේ මේ විදිහට ගත කරනවා. පින්නතුනි, තථාගතයන් වහන්සේ පවසනවා ආනන්දේනි, යම් අවස්ථාවක තථාගතයන් වහන්සේ සියලු නිමිති මෙනෙහි නොකිරීමෙන් ඇතැම් වේදනාවන්ගේ නිරෝධයෙන් නිමිති රහිත චිත්ත සමාධියක් උපදවාගෙන වාසය කරයි නම් ආනන්දේනි, ඒ අවස්ථාවේදී තථාගතයන් වහන්සේට ඊටා පහසුවක් දැනෙනවා. වඩා පහසු බවක් දැනෙනවා. උන්වහන්සේ කියන අනිමිත්ත චේතෝ විමුක්තිය තුල ඉන්නවා. අරහත් ඵල විමුක්තිය තුල ඉන්නවා. සම්බුදු විමුක්තිය තුල ඉන්නකොට අර කායික වේදනාව උන්වහන්සේට දැනෙන්නේ නැහැ. ඒ සමාධි භාවනාවක් තුල ඉන්නකොට දැන් ඔබට පවා ඇතැම් විට අත්දැකීම් ඇති අපේ කය නොදැනී යනවා. කයේ තියෙන බරගතිය නැති වෙනවා. කය සැහැල්ලු වෙනවා. පාවෙන ස්වභාවයක් ඇති වෙනවා. අදට පවා එහෙමයි. එතකොට තථාගතයන් වහන්සේගේ සමාධිය කොහොමද? ඒ සම්බුදු හිතේ සමාධිය අපිට හිතකින් හිතා ගන්න බෑ. ඉතින් ඒක නිසා ආනන්ද ස්වාමින් වහන්සේට භාගතුන් වහන්සේ මෙහිම පවසනවා. ඒක නිසා ආනන්ද තමාව පිහිට කරගෙන වාසය කරන්න. තමාව සරණ කරගෙන වාසය කරන්න. අන් කෙනෙක් සරණ නොකොට වාසය කරන්න. ආනන්ද ශ්‍රාවකයා තමාව පිහිට කරගෙන තමාව සරණ කරගෙන අන් කිසිවෙක් අන් කිසිවක් සරණ නොකොට වාසය කරන්නේ කොහොමද? ආනන්ද ශ්‍රාවකයා ධර්මය පිහිට කරගත යුතුයි. ධර්මය සරණ කරගත යුතුයි. අන් දෙයක් සරණ නොකොට වාසය කළ යුතුයි. දැක්කද? එහෙනම් මේ එක එක පුද්ගලයන්ගේ පස්සේ යන්න කියලා කතාවක් නැහැ. තථාගතයන් වහන්සේගේ ධර්මයේ පණිවිඩයේ සැබෑ ලෙසම යම් කෙනෙකුට ලැබුණා නම් ඒ ශ්‍රාවකයාගේ රැකවලා කවුද? ඒ ශ්‍රාවකයාගේ පිහිට සලසා දෙන්නේ කවුද? තමාට තමා විසින්. ආරක්ෂකයා කවුද? තමන්ගේ ආරක්ෂකයා තමන්මයි. එතකොට තමන්ට පිහිට තමන්ම නම් ඒ ශ්‍රාවකයාට ධර්මයේ පිහිට ලබා ගත යුතු වෙනවා. තමන්ගේ ආරක්ෂකයා තමන්ම නම් තමන්ගේ රැකවරණය පිණිස ධර්මයේ රැකවරණය ලබා ගත යුතු වෙනවා. එතකොට මේ විදිහට කටයුතු කරද්දී එහෙම මේ කිසි කෙනෙක් අනේ මට අවසාන මොහොතේ මේ අය උදව් කරයි උපකාර කරයි වතුර උගුරක් හරි දෙන්න කෙනෙක් ඉන්න ඕනේ නේද කියලා ඒ වගේ සිතිවිලි හටගන්නේ. අපි මීට වඩා ගොඩාක් ප්‍රඥාවන්ත වෙන්නට ඕනේ. පැවිදි අපිත් ගිහි ඔබත්
ඒක නිසා පින්නතුනි තථාගතයන් වහන්සේගේ ධර්මයේ තුල පවතිනවා ආරක්ෂා වෙන ක්‍රමය, රැකෙන ක්‍රමය, පරිස්සම් වෙන ක්‍රමය, ඊතර වෙන ක්‍රමය. අනිත් එක තමයි මේ කාරණේදී අපි මෙන්න මේක මතක තියාගන්න ඕනේ. කල්යාණ මිත්‍රයා ඇසුරු කරන්න ඕනේ. කල්යාණ මිත්‍රයාගෙන් දහම් අවවාද ලබා ගන්න ඕනේ. එතකොට කල්යාණ මිත්‍රයා ඇසුරු කරලා දහම් අවවාද ලබා ගන්නවා කියලා කියන්නේ ඒ තුලම සදාකාලික වෙන්නවා කියන එක නෙමෙයි. අදාළ පණිවිඩය අරගෙන කලයුත්ත කරනවා කියන එකයි. දැන් ඇතම් කෙනෙක් කියනවා කල්යාණ මිත්‍රයාව අත්හැර ගන්න හොඳ නැහැ. කතාව ඇත්ත. එකෙන් අදහස් කරන්නේ කල්යාණ මිත්‍රයාගේම ඇඟේ දෙවිටි දෙවිටි ඉන්නවා කියන එක නෙමෙයි. කල්යාණ මිත්‍රයන් වහන්සේගෙන් අදාළ පණිවිඩය අරගෙන ශාසනය තුල කලයුත්ත කරනවා කියන එකයි. මේ පණිවිඩ වලින් අපි ඒකයි ගන්න ඕනේ. එහෙම නැත්නම් තථාගතයන් වහන්සේ පවසනවද අත්ත දීපා අත්ත සරණා අනඤ්‍ය සරණා කියලා? තමන්ව දූපත කරගන්න. තමන්ව ආරක්ෂකයා කරගන්න. අන්දයක් පිහිට පිළිසරණ කරගන්න එපා. ධම්මදීපා ධම්මසරණා අනඤ්‍ය සරණා. ධර්මයේ දූපත කරගෙන, ධර්මයේ පිහිට කරගෙන, ධර්මයේ පිළිසරණ කරගෙන වාසය කරන්න. තථාගතයන් වහන්සේ පවසනවා ශ්‍රාවකයා මේ ආකාරයට ධර්මයේ පිහිට පිළිසරණ කරගෙන වාසය කරන්නේ කොහොමද? ශ්‍රාවකයා විසින් සතරක් වූ සතිපට්ඨාන ධර්මයන් භාවිතා කළ යුතුයි. බහුලීකృత කළ යුතුයි. සතිපට්ඨාන ධර්මයන් හතර භාවිතා කළ යුතුයි. නැවත නැවතත් ඒ ධර්ම මාර්ගයේම යෙදිය යුතුයි. අන්න එවිට පුළුවන්කම ලැබෙනවා ශ්‍රාවකයාට. තමන්ව දූපත කරගෙන, තමන්ම තමාගේ රැකවලා බවට පත් වෙලා, ධර්මය දූපත කරගෙන, ධර්මයේ රැකවරණය තමා වෙතට පමුණුවා ගන්නට තථාගතයන් වහන්සේ අවසාන වරට මෙසේ පවසනවා. ආනන්ද ශ්‍රාවකයෙක් තමා පිහිට කොට, තමා සරණ කොට, අන් කෙනෙක් සරණ නොකොට, ධර්මයේ පිහිට කොට, ධර්මයේ සරණ කොට, අන්දයක් සරණ නොකොට වාසය කරන්නේ මෙන්න මේ ආකාරයටයි. කොයි ආකාරයටද? කායानुපස්සනාවෙන්, වේදනානුපස්සනාවෙන්, චිත්තානුපස්සනාවෙන් සහ ධම්මානුපස්සනාවෙන් කටයුතු කරද්දි තමයි සැබෑම පිහිට ආරක්ෂාව තමන්ට සලසා ගත්තා වෙන්නේ. උන්වහන්සේ පවසනවා ආනන්ද යම්කිසි ශ්‍රාවකෙක් කරගන්න පුළුවන් කාලේ, හයියහත්තිය ඇති කාලේ ධර්ම මාර්ගයේ වෙනුවෙන් කැප වුණොත් තථාගතයන් වහන්සේ ජීවිතයෙන් සමුගත්තට පස්සේ තථාගතයන් වහන්සේගේ ඇවෑමෙන් තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්ම මාර්ගය ඒ අයුරින්ම අනුගමනය කළොත් අන්න ඒ ශ්‍රාවකයා ආනන්ද තමන්ව පිහිට කොට, තමන්ව සරණ කොට, අන් කිසිවක් පිහිට නොකොට, සරණ නොකොට ධර්මයේ රැකවරණයම ලබා ගත්තොත්, ධර්මයේ පිහිට පිළිසරණම ලබා ගත්තොත් තථාගතයන් වහන්සේගේ ඇවෑමෙන් පවා අන්න ඒ ශ්‍රාවකයා තමයි මට සැබෑ ලෙසම ගරු කළ කෙනා වෙන්නේ. මාව සැබෑ ලෙසම පුදපු කෙනා වෙන්නේ. මාව සැබෑ ලෙසම අනුගමනය කළ කෙනා වෙන්නේ. අන්නේ ශ්‍රාවකයන් තමයි ආනන්ද මේ සමස්ත ලෝක ධාතුවේම අග්‍රගණ්‍ය අය බවට පත් වෙන්නේ. ඒක නිසා ආනන්ද ධර්ම මාර්ගයේ හැසිරෙන්න පුළුවන් කාලේ ධර්ම මාර්ගයේ හැසිරෙන්නේ නැතිව ශ්‍රාවකයන් විසින් වෙන වෙන දේවල් පස්සේ ගිහිල්ලා වෙන වෙන දේවල් කර කර ඉඳලා ධර්ම මාර්ගය අහිමි කරගත්තොත් ඒ අයට ඒක පසුතැවෙන්නට හේතුවක් වෙනවා. ඒක නිසා පසුතැවිලි හදාගන්න එපා. මා විප්පටිසාරිනෝ අහුවත්ත. පස්සේ හිත බීරාන්ත කරගෙන අනේ අපිට කරගන්න පුළුවන් කාලේ අපි කරගත්තේ නැහැ. පිස්සු නටනට හිටියා. වෙන වෙන දේවල් පස්සේ ගියා. කෙලෙස් විසින් අපි විනාශ කරගත්තා නේද? අනේ මේ මොකද උනේ? අපිට මේක සාපයක් බවට පත් වුණා නේද කියලා පසුතැවෙන්නේ නැතිව ධර්ම මාර්ගයේ තුල ප්‍රතිඵල ලබා ගන්න නම් තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්ම මාර්ගයම අනුගමනය කළ යුතුයි. ආනන්ද විවේකතන් ඇසුරු කරන්න, නිදහස්තන් ඇසුරු කරන්න, කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න, කලන මිතුරු අවවාද උපදෙස් පිළිපදින්න, කල්යාණ මිත්‍රයන්ට නැඹුරු වෙන්න, ඒ අවවාදයට නම්‍යශීලී වෙන්න, ගුණගරුක වෙන්න, සිල්වත් වෙන්න, සමාධිය වඩන්න, ප්‍රඥා ප්‍රගුණ කරන්න. ආනන්ද නුබෝ කාලෙකින්
ශ්‍රාවකයන්ට විමුක්තිය අත්දැක ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒක නිසා පින්නතුනි මෙවැනි සදහම් දේශනා ශ්‍රවණය කරලා අපි ශ්‍රද්ධාව කුළු ගන්ව ගන්නට ඕනේ. ඒ විතරක් නෙමෙයි ප්‍රඥාවට කරුණු කාරණා අපි එකතු කර ගන්නටත් ඕනේ. ධර්ම මාර්ගයේ තුල හැසිරෙන ශ්‍රාවකයා කලන මිතුරු ඇසුරෙන් සදහම් ශ්‍රවණයෙන් ධර්ම මානසිකාරයෙන් ධර්මයේ ජීවිතයේ කැපකිරීමෙන් මේ සසරේ කවදාකවත් කෙදිනකවත් උපදවා ගන්නට බැරි වෙච්ච සෝතාපන්න සකෘදාගාමි අනාගාමි අරහත් කියන සතර මඟ සතර ඵල උපදවා ගන්නට මේ ජීවිතයේදීම පුළුවන්කම ලැබෙනවා. ඒ පිණිස ඔබ හැම දිනාටම ත්‍රිවිධ රත්න අනන්ත ආශිර්වාදයෙන් සියලු යහපත වේවා සිත ශාන්තිය සැනසෙල්ල වේවා කියලා සිතපතා ආශිර්වාද කරනවා. පුණ්‍ය අනුමෝදනාව. අද මෙම දම් දෙසුමට තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරන්නට යෙදුනේ ඊශ්‍රායලයේ සේවයේ නියුතු බී ස්වර්ණලතා මෙනවිය සහ ඇල්ල ඌරන්වල පදිංචි බී චන්ද්‍රලතා බී ඉන්ද්‍රානන්ද බී පියනන්ද ඇතුළු සොයුරු සොයුරියන් විසින් සදැහැතියන් බලාපොරොත්තු වෙනවා මෙම උත්තම පින්කම සිදු කොට ඇල්ල ඌරන්වල පදිංචිව සිට 2022 මැයි මාස 8 වන දින එනම් මීට මාස 3කට පෙර පරලෝසපත්ව ඇති බේරුවලගේ දයානන්ද මහත්මයාට පුණ්‍යානුමෝදනා කිරීමට තවද ඇල්ල ඌරන්වල පදිංචිව සිට මීට වසර 32කට පෙර පරලෝසපත්ව ඇති බේරුවලගේ ජිනදාස පියාණන්ට පුණ්‍යානුමෝදනා කරන අතර 2005 වසරේ මැයි මාස 21 වන දිනක පරලෝසපත්ව ඇති KW සෝමාවති මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීමටත් මේ භවයේ වගේම සාංශාරිකව පින් බලාපොරොත්තුවෙන් සිටින නමින් අභාවයටපත් සෑම සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ පින් අනුමෝදන්ව සදා සැනසෙල්ලටපත් වෙත්වා. ධර්ම දේශකයන් වහන්සේටත් මේ පින් අත්පත් වෙත්වා. ගයන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු වස්සාන ධර්මදේශනා කාර්ය මණ්ඩලයටත් මේ පින් අනුමෝදන් කරන අතර සියලුම ලක්වාසීන්ටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ කවදත් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන සමස්ත ප්‍රජාවට මේ හැම පිනක්ම වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම හේතු වාසනා වෙත්වා. එමෙන්ම අගෝස්තු මාස 10 වන දින පැවැත්වීමට නියමිත සාංගික දානමය පින්කම් සඳහා උදව්පකාර කරන සහභාගී වන සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවය චිරජීවනය සැලසේවා කියලා අවසාන වශයෙන් සඳහන් කොට තිබෙනවා. රැස්කල උදාරතර පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියලු දෙවිවරු මේ පින් අනුමෝදන්ව සැප ලබත්වා. ඔබ අප හැමනමින් අභාවයටපත් සෑම සියලු ඥාතිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. කල්යාණ මිත්‍ර සමස්ත පූජනීය වන්දනීය මහා සංඝරත්නයටත් අපි සියලු දෙනාගේම දෙමව්පිය වැඩිහිටි ගුරුවර ඥාති හිතයිශීන්ටත් ලක්වාසීව ලෝකවාසීව සදහම් ඇසූ හැම දිනාටමත් මෙම උත්තම කුසලය අමා නිවන් සුව පිණිසම හේතු වේවා වාසනාව වේවා. දෙවියන්ට පින් දීමට මාත් සමගම කියමු. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. සිළු දිනාටම තෙරුවන් සරණ වේවා. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ඇල්ල ඌරන්වල පදිංචිව සිට 2022 මැයි මාස 8 වන දින එනම් මීට මාස 3කට පෙර පරලෝසපත් බේරුවලගේ දයානන්ද මහත්මයාට පුණ්‍යානුමෝදනා පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන්
පින්බර දායකත්වයේගෙන කටයුතු කළේ ඊශ්‍රායලයේ සේවයේ නියුතු බී ස්වර්ණලතා මෙනවිය සහ ඇල්ල ඌරන්වල පදිංචි බී චන්ද්‍රලතා බී ඉන්ද්‍රානන්ද බී පියනන්ද ඇතුළු පින්වත් සොයුරු සොයුරියන් පිරිසයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභව බලයෙන් එම පින්වත් පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. එමෙන්ම ඇල්ල ඌරන්වල දයානන්ද මහත්මයා ජීවත් වුණ නිවසේ 10 වෙනිදා පැවැත්වෙන සාංගික දානමය පුණ්‍ය කර්මය සඳහාත් නැදෑ හිතමිතුරන් සෑම දිනාටමත් මෙත් සිතින් ආරාධනා කර සිටිනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිතමිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා